family of Bank of Ceylon, which includes the retired members of the bank and also our most respected customers of BOC. අපගේ මහා කල්පනාකාරතුමා කිව්වා වගේ ඉතාමත් අභියෝගාත්මක වසරක් පව කරලා තමයි අපි මේ ඇවිල්ලා තියෙන්නේ. If I may recall, on the 20th of March 2020, when the government of Sri Lanka announced that there was going to be a lockdown, රට වසා දානවා කියලා මාර්තු මාසේ 20 වෙනිදා 20 කියනකොට ඒ සංකල්පය අපි කවුරුත් අහලා තිබ්බේ නැහැ. මම දන්නේ මම නම් අහලා තිබ්බේ නැහැ. අත්දැකීම් දින ලේකම්තුමා අහලා තිබ්බද මම දන්නේ නැහැ. But that was a first for this country and it was a first for many countries in the world. ලෝකේ 2004 සුනාමිය එනකොටත් මම දන්නේ කියන්න ලැජ්ජයි මම කාර්ය කෙනකලා ගියා සුනාමිය බලන්න. මම දැනන් හිටියේ නෑ මේ සුනාමිය කියන්නේ මොකක්ද කියලා. මම හිතන්නේ මේ තිරුගනමලෙත් මෙච්චර දරුණු ලෙස හානි වෙච්ච ප්‍රදේශයක් වුණත් කවුරුවත් දැනන් හිටියයි කියලා සුනාමිය කියන එකේ බරපතලකම හෝ සුනාමිය යන කුමක්ද යන. ජපානයේ නම් නිතර තියෙනවා ඒගොල්ලෝ දන්නවා. So come this lockdown on the 20th of March 2020 and what did we do for the next 2.5 months? මාස දෙකමාරක් යනකම් අපි ඔක්කොම ගෙවල් වලට වෙලා හිටියා. අපි හිටියේ නෑ ලංකා බැංකුවේ අපි වැඩට ගියා. නමුත් රටේ බහුතර ජනතාව ගෙවල් වලට වෙලා හිටියා. නමුත් ඒ වගේම දීවර ප්‍රජාව ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ කටයුතු කරුවා. ගොවිතැන් කරපු උදවිය ඒගොල්ලන්ගේ කටයුතු කරුවා. දේශීය ආර්ථිකයේ අවශ්‍යතාවයන් ටික the requirements of the local economy were sustained during that period continuously. There was innovative thinking. නවීකරණයේ නොයෙක් අවස්ථාවන් අපි දැක්කා. අපේ දේශීය අවශ්‍යතාවයන් වලට ගැලපෙන විදිහට දෛනික ජීවිතේ කඩාකප්පල් නොවන ආකාරයට we managed to keep the country moving for the next 2.5 months. But then as a country we could not possibly hold it for too long. Government of Sri Lanka took a conscious decision. ඉතාම තීරණාත්මක මොහොතකදී රජය තීන්දුව කෙරුවා අපි රට විවෘත කළ යුතුයි කියලා. නමුත් විටින් විට ඇති වූ වාතාවරණයන් නිසා ඒ විවෘත කිරීමෙත් අපිට යම් යම් වෙනස්කම් සිදු කරන්න ඕන. අලුත් ඒවා ආවා. දිස්ත්‍රික් සංචරණ සීමා කියන වචනේත් අපේ සාමාන්‍ය ව්‍යාකරණයේ it was not in our usual vocabulary this term of travel restrictions between provinces. මේක මේ රටකට යනවා වගේ දේශ සීමාවල් පනවලා අපිට මේ අලුත් වාතාවරණයට මුහුණ දෙන්න සිද්ධ වුණා. With the advent of this situation, we had to evolve, we had to change, and all our resources were spent on looking at remedies how to manage the situation. This is the third time that we are passing the Eastern Province. During this pandemic, we did travel, as our general manager mentioned. අපේ මහා කළමනාකාරතුමා කිව්වා වගේ මේ තිබුණු ව්‍යසනකාරී තත්ත්වයේ මැද අපි දිවයින පුරා අපගේ දිවි උදාන ණය යෝජනා ක්‍රමය අරගෙන අපගේ ඇති වෙනත් රාජ්‍ය සේවක ණය යෝජනා ක්‍රම අරගෙන අපි ඒවා ප්‍රවර්ධනය කිරීම සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත දියුණු කිරීම සහ මහා පරිමාණ කර්මාන්ත දියුණු කිරීම යන මේ සියලු අවශ්‍යතාවයන් සඳහා අපේ ගමන අපි නැවැත්තුවේ නැහැ. ඔය ට්‍රිලියන 3 ට්‍රිලියන 4ට ලං වෙන විදිහේ ව්‍යාපෘති අපි දිවයින පුරා දියත් කෙරුවා. Now having said that, look at the setbacks that we have faced during this pandemic. අපේ ආර්ථිකයට බලපාන ප්‍රධාන කාරණා විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ බරපතල බලපෑම් ඇති වුණා. But having said that, during this period, I must take great pride in saying that we have managed to increase the remittances, the worker remittances that come. We have managed to increase that component by a significant number. අපි 2020 වර්ෂයත් එක්ක සංසන්දනය කරනකොට
දෙදස් විස්ස වර්ෂයේ ඉතිහාසයේ ලැබපු ඉහළම ප්‍රේෂණ ප්‍රමාණය වන බිලියන 2.5 ලංකා බැංකුව ලැබුවා. නමුත් අද වෙනකොට බිලියන 2.85ක් ඒ කියන්නේ 9 වෙනි මාසේ පහු කරන වෙලාව වෙනකොට බිලියන 2.85ක් ප්‍රේෂණ ලෙස අපි විදේශ සංචිතයක් එකතු කරලා තියෙනවා ලංකා බැංකුව. I am very proud to say that this did not come automatically. It was a concerted effort by the management that they opened new offices, new exchange houses and new engagements were made during this pandemic for us to increase our remittances. අපේ ප්‍රේෂණ වැඩි වෙනවා කියන්නේ මේ රටේ තියෙන වෙනත් බැංකු වලට කියලා LC එකක් විවෘත කරන්න කිව්වහම ණයවර ලිපි විවෘත කරන්න ඩොලර් නැහැ කියන වාතාවරණයක ලංකා බැංකුව නම් කවදාවත් එහෙම සඳහන් කරේ නැහැ. We managed to keep all our customers well satisfied with their requirements with regard to letters of credit. Then tourism is an investment that has been made not over a period of 10-15 years. But if you consider the entire investment in tourism, මේ සංචාරක ව්‍යාපාරය සඳහා කරලා තියෙන ආයෝජනය 1715 විතර ෆෝර්ට් ෆ්‍රෙඩරික් එක හදනකොට ඒකත් සංචාරක ව්‍යාපාරයට කරපු ආයෝජනයක්. ක්‍රිස්තු වර්ෂ 480 දී කාශ්‍යප රජුරෝ සීගිරිය හදනකොට ඒකත් ඩොලර් බිලියනයක ආයෝජනයක්. ක්‍රිස්තු වර්ෂ 1154 පරාක්‍රම බාහු රජුරෝ පොළොන්නරුව දියුණු කරනකොට that is also investment for tourism. So if you look at the investments that Sri Lanka has made over the years for tourism, it goes into trillions of dollars. The asset of Bank of Ceylon is trivialized if you look at the entire investment that Sri Lanka has made over a period of centuries. It is not just the investment that we talk of by way of a hotel. උපුවෙලි සිට පාසිකුඩා දක්වා තියෙන හෝටල් සංකීර්ණ සහ අරුගම්බේ එතනින් පල්ලෙහාට ගියත් ඊට අමතරව මේ සංචාරක ක්ෂේත්‍රය සඳහා මෙච්චර ආයෝජනයක් කරලා තියෙන රටක 2020 මාර්තු 20 වෙනිදා ඉඳලා දෙසැම්බර් වෙනකල් ලැබුණු ආදායම ශුන්‍යයි. So you can just imagine the impact on the economy. When perennially, historically, all the investments have been put in place and everything was ready for the tourists, the airline was there, the airport is there, the taxi service is there, and then go down to the level of the farmer whose produce is also consumed by the tourists. But where did we end up? We ended up with a year and a half, or 1 year and 8 months to be exact now, where there was no return for tourism. සංචාරක ව්‍යාපාරේ වසර 10 ගාණක් තිස්සේ කරපු ආයෝජනයන් මම සඳහන් කරා වගේ කාශ්‍යප රජුරෝ සීගිරිය හදපු එකයි දුර්ගම රජුරෝ ලෝවා මහපාය හදපු එකයි පරාක්‍රම බාහු රජුරෝ පොළොන්නරුව නගරය දියුණු කරපු එකයි සංචාරක ව්‍යාපාරයේ කොටස්කරු ඩොලර් වලින් ගත්තොත් ට්‍රිලියන ගණන් එතන තියෙනවා. ඒ වත්කමින් අපිට අවුරුද්දයි මාස 8ක් තිස්සේ සත පහක ආදායමක් එක ඩොලර් එක ආදායමක් ගන්න බැරි තත්ත්වයක් උදා වුණා. So under those circumstances, are we placed so bad? No, not at all by any means, my friends. Let me tell you on the positive side. Let me tell you before coming into the positive side, look at the negative side. How much is a liter of petrol in India today? India with petrol liter Indian rupee 103 Indian rupees is 270 easily Sri Lankan rupees a liter of petrol in India. Go to any other country in the South Asian region, Southeast Asian region, you will not find the welfare state that has been maintained as we have. මේ තියෙන ඉස්පිරිතාල නොමිලේ බෙහෙත් දෙන ස්ථාන මේවා කොහෙද තියෙන්නේ? ඇස් දෙක අරලා බලන්න මිත්‍රවරුනි. We are in a very privileged position. අපි ඉතාමත් වාසනාවන්ත ජාතියක් හැටියට අපි සලකන්න ඕනේ ලාංකිකයන් හැටියට. We have had everything and we do still have a sustainable economy which we can withstand. Are we aware that prices have tripled in Japan? මිල ගණන් ජපානයේ 3 ගුණයයි. ඇමරිකාවේ Walmart එක කඩලා බඩු ගන්න තරමට supply chain එක හිර වෙලා because their ports are congested, airports are congested, they are unable to handle the situation. That has arisen. I am telling you, within the last 2-3 weeks, this is the situation in the entire world. As of the Sri Lankan economy, are we in a fantastic position? Definitely not in a fantastic position. But we are looking forward to it now. With yesterday, the number came down to 12 who had succumbed
due to COVID. 12 දෙනයි ඊයේ ජීවිත නැති වෙලා තිබුණේ. එක ජීවිතයක්වත් නැති වෙන්න ඕන කියන එක නෙවෙයි මම කියන්නේ. නමුත් 200 ආසන්නයේ තිබුණු සංඛ්‍යාව 12 දෙනා ගානට අඩු වෙනකොට we are very positive, we are very optimistic and we are looking forward to a better tomorrow now. And we are on the verge of it. Come tourism, come December, come November, tourism is going to be back. As our GM pointed out, the hotels are getting filled and this is more local tourists, but the foreigner is also on his way. They are unable to go anywhere else. The first country that opens is the winner. And look at our produce. Our produce, we have improved, we have enhanced our market positions, and we are looking forward to a better future. On that note, I must say I'm very proud to be with this Bank of Ceylon family and always get this privilege of visiting the provinces, and particularly the Eastern Province is the third time that we are visiting, and looking forward to a longer, healthier relationship with our customers. I must congratulate Mr. Vanigasekara for the excellent service that he has rendered and the improvement that has happened in the sector, and we are looking forward to a longer relationship with our customer base and an enhancement. අපගේ ගනුදෙනුකාර බවතුන්ගේ මේ සම්බන්ධතාවය තවදුරටත් පුළුල් කරමින් නැගෙනහිර පළාතේ නියෝජ්‍ය මහා කළමනාකාර වනිගසේකර මැතිතුමාට ස්තුතිවන්ත වෙමින් මම නිහඬව ස්තුතියි.